කොහොමද එයාලට කියන්නේ මේක රෙකෝඩින් වෙනවනේ. ඒ රෙකෝඩින් එක මම YouTube අප්ලෝඩ් කරනවා. ඉතින් හරි. අත් පළල දාන්න. හරි. ඒකේ ඊළඟට තියෙනවා අතිරේක තොරතුරු වල විමලා උන්වත්භාවය ප්‍රකාශ කර අතර ඔහු සිය ණය හිමියන්ට සෑම රුපියලකටම ශත 30ක් වැකින් ගෙවලා දී. අන්න විමලා ගුණවත්භාවය ප්‍රකාශ කරනවා. හැබැයි එයාගේ ලැබෙන්න තියෙන සෑම රුපියලකටම ශත 30 බැගින් ගෙවන ශත 30ක්. දැන් එයාගේ ලැබෙන්න තියෙනවා බලන්න විමලා. එයාගේ ලැබෙන්න තියෙනවා අපිට 1500. මේ 1500 කියන්නේ සෑම රුපියලකටම ශත 30ක් දෙනවා. ඒ කියන්නේ මෙන්න මේක වැඩි කරන්න ඕනේ කීයද 0.3. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන්. ශත 3ක් බැගින් ගෙවනවා. ශත 3ක් බැගින් තමයි ගෙවන්නේ. එහෙනම් ලැබෙන්නේ නැත්තේ ශත 7යි. මේක 0.7න් වැඩි කරොත් ඔයගොල්ලෝ හොයාගන්න පුළුවන් බෝල් නැනිස කප හැරපු ගාන. සමාධි කරුණාරත්න. ඒක ඔයාගේ මයික් එක කොහොමද? හරි. ඒකෙදි ඔයාට 1500 0.7න් වැඩි කරොත් 1050ක් කියලා එනවා. උත්තරේ 1050. ඒතකොට යාගේ බෝල් නැනිස කප හැරියේ 1050. මේක සම්බන්ධ කාට හරි ගැටලුවක් තියෙනවද? ගැටලුවක් තියෙනවා නම් ඉක්මනට අහන්න. මේක ගත්ත විදිය සම්බන්ධයෙන් කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉක්මනට අහන්න. හරි. ඊළඟ එක ගත්තොත් කමලාගේ ණය මුදලින් 80ක් ලැබුණි. ඉතිරිය බොල්ල ලෙස කපා හැරලා. කමලාගේ ණය මුදල බාන් කමලාගෙන් අපිට කමලාගෙන් ලැබෙන්න තියෙනවා 5000. එකේ 80ක් ලැබෙනවා නම් 20ක් ලැබෙන්නේ නැහැ. 5000ට 20ක් බලන්න. ඒක වෙනවා බොල්ල ලෙස කපා හරින්න ඕන ගා. උත්තරේ 1000යි. 5000 බැල 10ක් බැලුවම 1000යි. ඒතර මේ සේරගෙම එකතුව ගත්තොත් ඔයාට හොයාගන්න පුළුවන් සම්පූර්ණ බොල් ණය කපා හැරීම කීයද කියලා. සම්පූර්ණ බොල් ණය කපා හැරීම කීයද? ඒක දෙකතු කරලා බලන්න 5000යි 500යි 1050යි සහ 1000යි. උත්තරේ 7550. සම්පූර්ණ බොල් ණය කපා හැරීම 7550. 7550. එතකොට ඕකේ ඉස්සරහට දාන්න පුළුවන් ණයගති පාලන කිරීම පෙර බොල් ණය කිරීම හර. දැන් බොල් ණය සම්පූර්ණ එකතු දාන්න තියෙනවා. බොල් ණය කපා හැරීමේ ගාන හොයාගත්ත 7550යි. ඒක ඉස්සරහට දානවා බොල් ණය කිරීම හර බොල් ණයගති පාලන කිරීම පෙර. එහෙනම් ණයගති පාලන කිරීම බැර කරන්න බොල් ණය කියලා 7550ක් බොල් ණය කිරීම හර කරන්න ණයගති පාලන කියලා 7550. ලීල ඉවර මේක හරියටම ගාන පැහැදිලි වුණ ළමයි රේස් යුවර් හැන්ඩ් අයිකන් එක ක්ලික් කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් එක ඔන්.
හරිද මම ලියවල සේරම මකන්නද මකන්න එපා නම් chat box එකේ එපා කියලා message එකක් දාන්න. දැන් mic on කරලා කියන්න. දැන් ඔයගොල්ලන්ට පේන හැටි group එකේ ඉන්න ළමයි 700 group accounting group 4ක් විතර තියෙනවා. ඒ හැම group එකම ළමයි ගාන ගත්තොත් 750ක් 800කට කිට්ටු වෙන්නේ. ඒකේ මීටින් එකකට එන්නේ හැමදාම 20ක් වගේ ප්‍රමාණයක්. ඒකට වැඩ කරන්නේ 10ක් වගේ ප්‍රමාණයක්. දැන් මම අද සමීකරණ ගණන් ටිකක් දැම්මා. ඒක උනන්දුවක් තියෙන ළමයි ඉන්නවා. ඉතින් උනන්දුවක් නැති ළමයි බහුතරේ ඉන්න උනන්දුවක් නැහැ. ඒ ලෙවල් කියන්නේ කරන්නම් වාලේ කරා. හරි මම කරා. ඊළඟට තවත් ගාණක් ඔයගොල්ලන්ට දීලා ඇති. තවත් ගාණක් දීලා ඇති බලන්න ව්‍යාපාරයක 2019 12/31 දිනට පිළියෙල කරන ලද ශේෂ පරීක්ෂණයේ පහත ශේෂ පුටා ගන්න ලදී කිය. ඒකේ තියෙන ණයගැටි අවසන් ශේෂ දෙනවා. බෝල් ණය දැනටමත් කපා හැරීමක් දෙනවා. සතර එකතු දෙනවා. අතිරේක වශයෙන් තවත් රුපියල් 5000ක් බෝල් ණයස කපා හැරී යුතුයි කිය. ඒතර බෝල් ණය ලෙස කපා හැරලා රුපියල් 1000ක මුදල ණයගැටිය අපසු ලැබුණි කියලා දෙනවා. ඉහත ගණන් සටහන් කොට 2019 12/31 දිනට මුල ප්‍රකාශය උපුටා ගැනීම. හදපු කියන කට්ටිය raise hand high ගන්න ක්ලික් කරා. නැත්නම් මම ඒක ඉරට දෙන්න. ඒක ලේසි කරා. හදමුනේ. හරි. උදේෂ් 45යි 62. පුතා මයික් එක පොඩ්ඩක් ඔන් කර. පුතා මේ ඔයා පළවෙනි මීටින් එකේ ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවෙක්. ඔව්. හරි. මුලින් ඉඳන් කරන වැඩ ටික හරියටම කරන් ආවද? කලින් නෝට් ලියාගෙන තේරුම් කරගන්න. ඔයාගේ යාළුවෝ තව කවුරු හරි ඉන්නවද මේ group එකේ? නෑනේ. අපේ groups වල නෑ. ඔයා විතරයි ඉන්නේ. ඔව්. හරි පුතා හරි මයික් ඔෆ් කරලා. හරි. හරි. ඊළඟ ගාන ගත්තොත් ඒකෙත් ඇඳ ගන්න ණයගැටි පාලන ගිණුමක් සහ බෝල් ණය ගිණුම. ණයගැටි පාලන ගිණුමක් සහ බෝල් ණය ගිණුම. මූලගත ප්‍රකාශනයේ උපුටා ගැනීම දක්වන්න කියලා කියනවා. එතකොට මූලගත ප්‍රකාශයේ උපුටා ගැනීම කියන්නේ පොඩියට ඇඳ ගන්න ආදායම් ප්‍රකාශක මූලගත ප්‍රකාශය. පොඩියට. ඔය ඔයගොල්ලෝ අදින ලොකු ආදායම් ප්‍රකාශ නෙමෙයි. උද්දුතනේ අහන්නේ. උද්දුත කියන්නේ උපුටා ගැනීම විතරයි දක්වන්නේ. කියන්නේ බෝල් ණය ණයගැටි ශේෂය ඒ ටික විතරයි ඒගොල්ලෝ අහන්නේ. පොඩියට ඇඳ ගන්න. ආදායම් ප්‍රකාශකුයි මූලගත ප්‍රකාශය. හරි. ඒකෙදි ණයගැතියන්ගේ 12/31 දිනට ශේෂයන් ටික දෙනවා. ඒ ටික දාගන්න ණයගැටි පාලන ගිණුම සහ බෝල් ණය ගිණුම. 12/31 දිනට ශේෂය දෙනවා ණයගැටි පාලන ගිණුම. අර ශේෂය ලක්ෂ 2යි.
ලක්ෂ 2යි. ඔයගොල්ලන්ට ඕන මේක දහස් වලින් ගුණත් හදන්න පුළුවන්. මේකෙත් අර ශේෂය 12.31 10000. දැනට දීලා තියෙන ශේෂයන් ටික තමයි මේ. ඊට පස්සේ අතිරේක තොරතුරු වල තියෙනවා පළවෙනි එක අතිරේක වශයෙන් තවත් රුපියල් 5000ක් බොල්නැස කපා හැරිය යුතුයි කියලා. ඒක ඔයගොල්ලෝ දන්නවා දැන් බොල්නැස කපා හරින්න ඕන විදිය. මොකද්ද? බොල්නැස ගිණුම හර කරන්න ඕන, නැගටි පාලන ගිණුම බැර කරන්න ඕන. මේක මෙහෙම තියෙද්දි තවත් රුපියල් 5000ක් නැගටියෙන් අඩු කර යුතුයි. එතකොට බොල්නැස ගිණුම හර 5000යි, නැගටි පාලන ගිණුම බැර 5000යි. නැගටි පාලන කියලා 5000ක් බොල්නැස ගිණුම හර කරන්නේ. නැගටි පාලන ගිණුමේ බොල්නැස කියලා 5000ක් බැර කරා. හරි. ඒ ගැලපිල්ල අපි දැන්. ඊට පස්සේ කලින් බොල්නැස ලියා හරින ලද රුපියල් 1000ක් මුදල් නැගටයෙන් ආපසු මේ 5000 ඇතුලේ හෝ මේ 10000 ඇතුලේ අපි කපා හැරපු නැගටි ශේෂයන් තියෙන එක්කනේ. මේ ආපසු අපිට සල්ලි දෙනවා. අන්න බොල්නැස ආපසු ලැබීමක්. ඒතර ඕගොල්ලෝ දන්නවා දැන්ටමත් 30ට මොකක්ද? මුදල් සුද්ධ සටහන ගිහලා බලන්න ඕන ටියුට් එකේ මුදල් පාලන ගිණුම. අර මොකක්ද බැර? බොල්නැස ගිණුමයි බැර. මුදල් පාලන ගිණුම. අර බොල්නැස ගිණුම බැර. ඒතර මේකේ මුදල් පාලන ගිණුමක් ඉල්ලලා නැහැ නේ ඔයගොල්ලෝ. ඉල්ලලා තියෙන්නේ. එතකොට බොල්නැස ගිණුම බැර කිරීම පමණයි ඔයගොල්ලෝ මේ අවස්ථාවේදී කරන්න ඕනේ. නම් ඉස්සරහට පල්ලෙන් ලියා ගන්න. මුදල් පාලන ගිණුම. අර බොල්නැස ගිණුම බැර. බොල්නැස අපසු ලැබෙන්නේ. එතකොට බොල්නැස ගිණුමට බැර කරගන්න මුදල් කියලා 1000 1000 1000 හරි. එච්චරයි. දැන් ගිණුම් ටික ශේෂ කරගන්න. ගිණුම් ටික ශේෂ කරගන්න. ඔය ශේෂ කරද්දී මම කියන්නම් ඔයගොල්ලෝ කරන ලොකුම වැරද්දක්. සාමාන්‍යයෙන් කරන ලොකු වැරද්දක්. දැන් වත්කම් ගිණුමක් තමයි ණයගැටි පාලන ගිණුම කියන්නේ. එහෙනම් අනිවාර්යෙන් ඒ ගිණුම ශේෂය පගේ ඊගේ කියලා යන්න ඕනේ. පගේ ශේෂය ලක්ෂ 2.5000ක් ගියාම 1,95,000. පගේ ශේෂය. ඊගේ ශේෂයත් ඔයගොල්ලෝ දාගන්න. මේ බොල් ණය ගිණුම කියන්නේ වියදම් ගිණුමක්. බොල් ණය කියන්නේ වියදම් ගිණුම. ඒතකොට ඒක ශේෂයේ ගනිද්දී අර පැත්ත එකතු වෙනවා 15000යි ඒකතුම බැල පැත්තට දැම්මහම 15000යි ඒකෙන් 1000ක් අඩු වුණාම 14000යි. මෙන්න මේ ශේෂ අපි යවන්නේ නැහැ per gauge කියලා. මොකක් කියලා දවන්නේ? අන්න එකේ දාන්න බලන්න chat box එකේ හරි mic එක on කරලා හරි කියන්නේ. මෙන්න මේ ශේෂය මොකක් කියලාද දාන්නේ? ලාභ ගිණුම කියලා. ඉන්න හරි. ආබලාභ ගිණුම කියලා තමයි දාන්න ඕනේ. මේවා හොඳට මතක තියාගන්න. මේ ඕගොල්ලෝ විභාගෙදී කරන ලොකු වැරදි. දරුවක් දාගන්න ලාභලාභ. දැන් දැනගත්ත කට්ටිය දරුවක් දාගන්න. ආදායම් වියදම් ගිණුම් අනිවාර්යෙන් ලාභලාභ කියලා කපා හැරිය යුතුයි. වත්කම් වගකීම් හිමිකම් ගිණුම් තමයි ශේෂය per gauge කියලා යවන්නේ. ආදායම් වියදම් ගිණුම් අනිවාර්යෙන් ලාභලාභ ගිණුමට කපා හැරිය යුතුයි. මේ ලාභලාභ කියන්නේ ආදායම් ප්‍රකාශ කියලා මතක තියාගන්න. ලාභලාභ ප්‍රකාශ. එතකොට මේක මුලත ප්‍රකාශ දැන් දාන්න තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා බොල් නැහැ කියන්නේ මොන වියදමක්ද? බොල් නැහැ කියන්නේ බෙදා හැරීමේ වියදම. බෙදා හැරීමේ වියදම. එතකොට බෙදා හැරීම වියදම් කියලා මාතෘකාව ගන්න. බෙදා හැරීම වියදම්. ඒකේ බොල් ණය වියදම 14000. 14000. 14000. ඊට පස්සේ මුලත ප්‍රකාශය දාන්න තියෙන්නේ අපිට ණයගැටි පාලන ගිණුම විශේෂයි. ජංගම වත්කම්. ජංගම වත්කම්. ණයගැටි පාලන ශේෂය 1,95,000. 1,95,000. ලියාගන්න. ලියලා ඉවරන ගමන් raise your hand icon එක click කරන්න. ඊළඟට කතා කරන්න තියෙන්නේ අඩමාන ණය ගැලපිල්ල. මට මේකේ අත උස්සන්න බාන 2021 A level කරන ළමයි.
2021 A level කරන ළමයි. දැන් මේක ඉන්නවා 2022 කරන කට්ටිය. 2021 A level කරන ළමයා උස්සන්න බලන්න. භාගයේදී 2021 කරන 10 දෙනා. භාගයටත් වඩා අඩුයි. අවම වශයෙන් දැන් පැය දවසකට පැය 24ක් තියෙනවා. ඕකෙන් පැය 18ක්වත් වැඩ කළ යුතුයි යා. නැත්තම් හොඳ ප්‍රතිඵලයකට එන්න බෑ. මේ ටික ලියාගන්න දැන් ඔය දැන් A level වෙනුවෙන් දැන් මම දන්නවා මගේ ක්ලාස් උත් වෙන ළමයි A level වෙනුවෙන් ඒගොල්ලෝ හැමෝම කැපකිරීම කරනවා. හැමෝම එක වගේ මහන්සි වෙනවා. නමුත් ක්ලාස් එකේදී ප්‍රශ්නයක් යවුවම එකපාරට උත්තර දී ගන්න බෑ. වෙලා යනවා. එකපාරට උත්තර දී ගන්න බෑ. දැන් විභාගෙ ගිහිල්ලා කාලෙට යන අපිට පැය 3යි පැය 2යි MCQ පේපර් එක. ඒක හදන ප්‍රොෆෙසර්වත් බෑ ඉස්සර ඒ වෙලාව ඇතුළත පේපර් එක කරගන්න. හැමෝම කැප වෙනවා. නමුත් ඒ අතර විශේෂ කැපකිරීමක් කරන්න ඕනේ කැම්පස් තේරෙන්න. තේරුණාද? හැමෝම කරන කැපකිරීම ඕගොල්ලොත් කරලා හරියන්නේ නැහැ. ඒ අතර විශේෂ කැපකිරීමක් කරන්න ඕනේ මේ වෙනුවෙන්. තමුන් වෙනුවෙන් නෙමෙයි නම් තමුන්ගේ දෙමව්පියන් වෙනුවෙන්. ඉස්කෝලේට දෙයක් O level කාලේදීවත් කරේ නැත්නම් අවුට්ඩෝර්ස් වලින් ඉස්කෝලේට මොනවද දීලා නැත්නම් ජයග්‍රහණය. ඒ වෙනුවෙන් හරි ඉස්කෝලේ වෙනුවෙන් හරි මේ ජයග්‍රහණය ගන්න. DS දාගන්න. මේ අවුරුද්ද ඕගොල්ලෝ ලොකු chance එකක්. ඕගොල්ලෝ හිතන්නේ නැතුණාට. බහුතරේ ඉසෙඩ්ස්කෝ එක නගින අවුරුද්දක්. මොකද හැමෝගෙම ප්‍රතිඵල මේ අවුරුද්දේ ඩවුන් වෙන අවුරුද්දක් නේ. හැමෝටම සිලබස් කවර් කරලා නැහැ 2020 කට්ටිය බස්. ටර්ම් ටෙස්ට් එක විතරයි ලියලා තියෙන්නේ. විභාගයක් දැකලවත් නැහැ. ඒකින්ද මේ අවුරුද්ද ඕගොල්ලෝ මහන්සි වුණොත් හොඳ ප්‍රතිඵලයකට එන්න පුළුවන්. ඒකින්ද පුළුවන් තරම් 2019 2020 A level කරපු අයලා කලින් පේපර්ස් ඉල්ලගන්න. පේපර්ස් කරන්න පාස් පේපර්ස් වලට හුරු වෙන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගේ ඉන්බොක්ස් හරි දාන්න ගෲප් එකේ දාන්න. කොහොම හරි මේ පැය 24න් පැය 18ක්වත් තවම වැඩ කරන්න ඕනේ. නැතුව බෑ. මහන්සි වෙන්න. පරිම මහන්සි වෙන්න. මහන්සි වීමට ප්‍රතිඵලයක් අනිවාර්යෙන් තියෙනවා. ඔය පාඩම් කරන විදිහ ගැන ෂෝට් නෝට් ගහන්නේ කොහොමද සර් ඔය දේවල් මගෙන් අහන හැමදාම ළමයි. ඒ ළමයි ලොකු කැපකිරීමක් කරන පුදුම ආසාවකින් මේ ඉන්නේ කැම්පස් එකේ. ඊළඟ එක අඩමාන්නයි. මේක ලියලා ඉවරයි නේද? හරි. ඒකෙදී අඩමාන්න අය. අඩමාන්න අය කියන්නේ මොකක්ද? අඩමාන්න අය කියන්නේ මොකක්ද කියන තැන ලියාගන්න. අඩමාන්න අය. බෝල් ණය කියන්නේ ණයගැතියන්ගේ නිශ්චිතව ලැබෙන්නේ නැති ණය කොටස. අඩමාන්න ණය කියන්නේ දැන් බෝල් ණය ගාන ඇතුළත මම තවත් ගාන ගෲප් එකේ දාන්නම් ඒකත් හදලා මට ඉන්බොක්ස් කරන්න. ඊට පස්සේ අඩමාන්න ණය. ඒකෙදී ලියාගන්න අඩමාන්න ණය යන්නේ අදහස් කරන්නේ ව්‍යාපාරික පූර්ව අත්දැකීම් මත ව්‍යාපාරික පූර්ව අත්දැකීම් අනුව ව්‍යාපාරික පූර්ව අත්දැකීම් අනුව ව්‍යාපාරික පූර්ව අත්දැකීම් අනුව ව්‍යාපාරික පූර්ව අත්දැකීම් අනුව ණයගැතියන්ගෙන් අය කරගත නොහැකි වේයයි සැක කරන වටිනාකම ණයගැතියන්ගෙන් අය කරගත නොහැකි වේයයි සැක කරන වටිනාකම ණයමත් කියනවා අඩමාන්න අය ලෙස අදහස් කරන්නේ ව්‍යාපාරික පූර්ව අත්දැකීම් අනුව ණයගැතියන්ගෙන් අය කරගත නොහැකි වේයයි සැක කරන වටිනාකම සැක කරන වටිනාකම ඒ කියන්නේ අඩමාන්න අයත් ඒ කියන්නේ බොල් ණය කියන්නේ නිශ්චිත වශයෙන් මෙයාගෙන් අය වෙන්නේ නැහැ. දැන් බොල් ණය බුන්නත් වුණාම එයාගෙන් අය කරගන්න බෑ අපිට කිසිම මුල්දල. අඩමාන්න ණය කියන්නේ එයා දැන් මාසයක් බැලුවා දෙකක් බැලුවා තුනක් බැලුවා දෙන පාටක් නම් නැහැ. යන විදිහට අනුව මෙයා නම් අපිට සල්ලි ගත සල්ලි නම් දෙන්නේ නැති වෙයි. එහෙනම් අපිට හිතෙනවා දැම්ම මේක වියදමකට කපා හරින්න.
තේරුණා. දැම්ම වේදමක් ලෙස අඳුර ගන්න. අන්න ඒ වගේ ණයගැතිව ඉන්නවා නම් අන්න ඒවට අදාළව වෙන් කරන වටිනාකමට කියනවා අඩමාන ණය වෙන් කිරීම කියලා. ඒගොල්ලොන්ගෙන් ලැබෙන්නේ නැති වෙයි කියලා හිතලා දැම්ම ලාභයට කපා හැරෙන්න. දැම්ම වේදමක් ලෙස අඳුර ගන්න. මොකද බොරු ලාභ අපේ මුලත ප්‍රකාශ තියාගෙන හරියන්නේ නැහැ. ලාභය අදි탁සෙරු කරලා හරියන්නේ. ඉස්සරහට උගන්වනවා සංකල්ප පාඩමේ. ලාභය අදි탁සෙරු කරන්න බෑ. එහෙනම් මේ වාසිය හඳුනාගත්ත යුතු සියලුම වියදම් ආදායමට කපා හරින්න ඕන. ඒ වගේ ණයගැතියන්ගෙන් ලැබෙන්නේ නැති දේයයි කියලා හිතන වටිනාකම් තියෙනවා නම් ඒවත් අපි ලාභයෙන් අඩු කරන්න ඕන. ඒවට අපි කියනවා අඩමාන ණය වෙන් කරනවා කියලා. හරිද? ඒකදී බාන්න යටින් කියනවා අයකර ගැනීම පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති නිසා බෝල් ණය ණයගැති කිරීමෙන් කපා ඒක හදාගන්න ණයගැති කිරීමෙන් කපා හරින නමුත් අඩමාන ණය නොලැබෙන බවට සැක කිරීමක් පමණක් හේයින් නැතහොත් අවිශ්වාස කරන හේයින් ණයගැති කිරීමෙන් ඍජුව කපාහල නොහැක. ණයගැති කිරීමෙන් ඍජුව කපා හරින්නේ නැහැ ඔය වගේ ගන්න දුන්නේ. ඒ කියන්නේ අපි නම් බෝල් ණය ණයගැති පාලන කිරීම බැර කරා. නමුත් අඩමාන ණය අපි එහෙම කරන්නේ නැහැ. ණයගැති පාලන බැර කරන්නේ නැතුව ණයගැති පාලන කිරීමෙන් බැර පැත්ත වෙනම කිරීමකට අරන් යනවා අඩමාන ණය වෙන් කිරීම කියලා. ඒ කිරීමට තමයි අපි බැර කරන්නේ. ඊට පස්සේ අඩමාන ණය හිස්තන දීලා ඇති අඩමාන ණය ගැළපීම් පිළිබඳ ගැළපිලි සංකල්පයේහි බලපෑම්. ඒකෙදි පළවෙනි ඩොට් එකේ තියෙනවා ගිණුම්කරණයෙහි එන ගැළපිලි සංකල්පය අනුව වියදම් සැලකිල්ලට ගත යුත්තේ හිස්තනේ ලියා ගන්න. වියදම් දරන කාල සීමාවේදී නොව වියදම් දරන කාල සීමාවේදී නොව වියදම් දරන කාල සීමාවේදී නොව එයින් ආදායම් උපයන අවස්ථාවේදී එයින් ආදායම් උපයන කාලයේදී කියලා. එයින් ආදායම් උපයන කාලයේදී එයින් ආදායම් උපයන කාලයේදී අර මං කලින් කිව්ව කතාව. ආදායම් උපයනවා අපි. ඒ ආදායමට අදාළ සියලු වියදම් ලාභයට කපා හරින්න ඕන. ඒක තමයි ගැළපීම් සංකල්පය කියන්නේ. සියලුම ආදායම් හඳුනා ගන්න ඕන. බොරු ලාභයක් පෙන්නලා හරියන්නේ නැහැ මුලද ප්‍රකාශ. හරිම ලාභය අපි හොයා ගන්න ඕනේ. ඒක තමයි මේ ගැළපීම් සංකල්පය කියන්නේ. ගිණුම්කරණයේ එන ගැළපිලි සංකල්පය අනුව වියදම් සැලකිල්ලට ගත යුත්තේ වියදම් දරන කාල සීමාවේදී නොව එහි ආදායම් උපයන කාලයේදී. ඊට පස්සේ දෙවෙනි ඩොට් එකේ කියනවා උපලබ්ධි සංකල්පය අනුව ණයට විකුණුම් ආදායමක් ලෙස හඳුනා ගන්නු ලබන්නේ විකුණුම් සිදු කළ ගිණුම් කාල සීමාවේදී. එම නිසා එම ණයට විකුණුම් මත ඇතිවන බෝල් ණයද වියදමක් ලෙස සැලකිල්ලට ගත යුත්තේ ඉස්තනේ ලියා ගන්න. එම ණයට විකුණුම් එය සිදු කළ කාල සීමාවේදී. එම ණයට විකුණුම් සිදු කළ කාල සීමාවේදී. එම ණයට විකුණුම් සිදු කළ කාල සීමාවේදී. ඊට පස්සේ අඩමාන ණය වෙන් කිරීම සම්බන්ධයෙන් පොඩි ඡේදයක් මම දීලා තියෙනවා. ඒවත් උතර කියව ගන්න. ඊට පස්සේ යන්න වෙන් කිරීමක් ප්‍රොවිෂන්. වෙන් කිරීමක් කියන කුමක්ද? ඒකෙදි දීලා තියෙනවා ව්‍යාපාරයක අනාගතයේදී සිදු වී යයි දන්නා නමුත් අවිනිශ්චිත අලාභයක් හෝ වගකීමක් වෙනුවෙන් තීරණය ලද ප්‍රමාණයක් සුද්ධ ලාභය ගන්න කිරීම පිට ලාභයෙන් කපා හැරීම. වෙන් කිරීමක් කියන්නේ ඇත්තටම අපි වෙන් කිරීමක් කරනකොට කරන්නේ ওই වගුවේ දීලා ඇති බලන්න වෙන් කිරීම කරන ආකාර දෙකයි. එකක් අපි වෙන් කරන වත්කම් වලින් අඩු කරන. අනිත් එක වගකීම් වලින් අඩු කරන. ඒ වත්කම් වලින් අඩු කරන ඒවාට උදාහරණ දීලා තියෙනවා යටින් අඩමාන ණය සඳහා වෙන් කිරීම. දැන් අපි කරන්න යන්නේ ෂෙයා සඳහා වෙන් කිරීම අපි කරා ඒක. දුන්වට්ටම් සඳහා වෙන් කිරීම ඊළඟට අපි කරන්න තියෙන ගැළපිල්ල. ඊට පස්සේ ශේෂ පත්‍රයේ ආදාළ වත්කම අඩු කරනු දක්නු ලැබේ. ඒ අඩු කරාම එන්නේ සුද්ධ වත්කමේ අඩුවීම නිරූපණය කරා. ඊළඟට අනිත් පැත්තේ තියෙනවා වගකීම් සඳහා වෙන් කරන වගකීම්. වෙන් කිරීම. උදාහරණ සේවක පාරිතෝෂික සඳහා වෙන් කිරීම. ඔය දෙකම සමාගම් වල ප්‍රධාන ගැළපිල්ල. ඊළඟ වගකීම් සහතික සඳහා වෙන් කිරීම. මේකත් සමාගම් වල ප්‍රධාන ගැළපිල්ල. වොරන්ටි. අපි දන්න වොරන්ටි වගකීම් සහතික. වගකීම් සහතික සඳහා වෙන් කිරීම. ඊළඟට ශේෂ පත්‍රයේ වගකීමක් ලෙස දක්වනු ලැබේ. සුද්ධ වගකීම් අඩුවීම කියලා දාගන්න. සුද්ධ වගකීම් අඩුවේ. සුද්ධ වගකීම් අඩුවේ. දැන් වත්කම් අඩුවේ කියලා තියෙයි සුද්ධ වගකීම් අඩුවේ කියලා දාන්න. ඊට පස්සේ අඩමාන ණය වෙන් කිරීම යනු අඩමාන ණය වෙන් කිරීම යනු අඩමාන ණය වෙන් කිරීම යනු එයට
එලියා ගන්න. ණයගැතියන්ගේ නිදිරි කාලයේදී මුදල් නොලැබීමෙන් ඇතිවිය හැකි. ණයගැතියන්ගේ ඉදිරි කාලයේදී මුදල් නොලැබීමෙන් ඇතිවිය හැකි. ඇතිවිය හැකි. බොල්නය සඳහා අපේක්ෂිත අලාභයට වෙන්කිරීම. ඇතිවිය හැකි බොල්නය සඳහා ඇතිවිය හැකි බොල්නය සඳහා අපේක්ෂිත අලාභයට වෙන්කිරීම. කියන්නේ ඇතිවිය හැකි අලාභයට වෙන් කරනවා දැන්. අපේක්ෂිත අලාභයට වෙන්කිරීම. වෙන්කිරීම වෙනුවෙන් ලාභයට එරෙහිව කපා හරින ප්‍රමාණය. ලාභයට එරෙහිව කපා හරින ප්‍රමාණය. ලාභයට එරෙහිව කපා හරින ප්‍රමාණය. ඔන්න මම ආයේ කියනවා ණයගැතියන්ගේ ඉදිරි කාලයේදී මුදල් නොලැබීමෙන් ඇතිවිය හැකි බොල්නය සඳහා අපේක්ෂිත අලාභයට වෙන්කිරීම වෙනුවෙන් ලාභයට එරෙහිව කපා හරින ප්‍රමාණය. ලියලා ඉවර කට්ටිය රේස් 69 icon එක ක්ලික් කරන්න. දන්නවද ඔය රේස් 69 icon එක ක්ලික් කරන් ගිහුවම දැන් එලක් කට්ටිය ඉන්නේ WhatsApp එක, YouTube එක, Facebook මේ මීටින් එකට අහන් ඉන්න ගමන් ඒවා තියෙනවා. බල බල. දැන් ඔය රේස් 69 icon එක ක්ලික් කරන්න කිව්වම තමයි මතක් වෙන්නේ මම මීටින් එකේ ඉන්නේ කියලා. ඒක තමයි ඇවිල්ලා ක්ලික් කරන්නේ. ඔය කියනකොට කට්ටිය hina යනවා ඇති මේවා කියනකොට. ඊට පස්සේ යට තියෙනවා සාමාන්‍ය අඩමාන ණය වෙන්කිරීම පිළිබඳ සටහන් ගලපනු ලබන ඉරුම් කාල සීමාවක් අවසානයේදී සාමාන්‍ය අඩමාන ණය වෙන්කිරීම පිළිබඳ සටහන් ගලපන ඉරුම් කාල සීමාවක් අවසානයේ. ඒ අඩමාන ණය වෙන් කරන්නේ අපි ඉරුම් කාල සීමාව අවසානයේදී. ඊට පස්සේ දීලා තියෙනවා අඩමාන ණය වෙන්කිරීම පිළිබඳ සටහන්. මේ කියන්නේ වාර්ෂික පළවෙනි බාණ්ඩ වාර්ෂික ආරම්භයේදී අඩමාන ණය වෙන්කිරීමේ ශේෂයක් නැති විට ප්‍රථම වතාවට අඩමාන ණය වෙන්කිරීමකදී කියලා දීලා ඇති. ප්‍රථම වතාවට අඩමාන ණය වෙන්කිරීමකදී. ඒකේ දිසටහන් දීලා තියෙනවා. හොඳට බලා ගන්න අඩමාන ණය ගිණුම හර නැත්නම් අඩමාන ණය වියදම් ගිණුම හර නැත්නම් ලාභ ගිණුම හර බැර වෙන්නේ අඩමාන ණය වෙන්කිරීමේ ගිණුම. දැන් බොල් ණය නම් අපි බොල් ණය ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. මේකෙදී කලින් නම් බොල් ණය ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. නමුත් අඩමාන ණය වෙන් කරද්දී බොල් ණය වෙනුවට අපි හර කරන්නේ අඩමාන ණය ගිණුම. ඒ කියන්නේ ලැබෙන්නේ නැති වෙයි කියලා අඩමාන අදහසක් තියෙන ණයගැතියෝ ටික. අපි වටිනාකම් ටික දානවා අඩමාන ණය ගිණුම. ඊපස්සේ ඒක අපි බැර කරන්නේ ණයගැති පාලන ගිණුමට නෙමෙයි. අපි ඒකට වෙනම ගන්නවා අඩමාන ණය වෙන්කිරීමේ කියලා ගිණුම. වෙන්කිරීමේ ගිණුම. හොඳට මතක තියාගන්න මේ කවුරුහරි කියන්න බෑ අඩමාන ණය වෙන්කිරීම කියන්නේ මොන මූලිකාංගයට අයත් වෙන ගිණුමක්. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් වලින් මොකේද මේ අඩමාන ණය වෙන්කිරීමේ ගිණුම හැත්තේ. මයික් එක ඔන් කරලා හෝ chat box එකේ දාන්න බෑ. වත්කම් ගිණුම මයික් එක ඔන් කරලා කියන්න. වත්කම් ගිණුමක්ලු. තව වෙන අදහස් තියෙනවද? වත්කම් ගිණුමක්ලු. ළමයි දෙන්නද කිව්වේ? අනිත් කට්ටිය දන්නේ නැහැ. වත්කම් ගිණුමක්ලු. තව අදහස් තියෙනවද? වගකීම් හිමිකම් ආදායම් වියදම්.
වත්කම් වගකීම් වත්කම් ඍණ. ඔව්. හොඳට මතක තියාගන්න අඩමාන ණය වෙන් කිරීම කියන්නේ වත්කම් ගිණුම. ණයගැති පාලන ගිණුමේ ණයගැති පාලන ගිණුම ණයගැති පාලන ණයගැති පාලන කියන්නේ වත්කම් ගිණුම. කියන්නේ වත්කම් ගිණුම. මේක වත්කම්. ඔන්න ඔය වත්කම් ගිණුමෙම බැරට දාන්න නැතුවනේ අපි දැන් බොල් ණය කප්පා හරිද බොල් ණය ගිණුම හර අඩම ණයගැති පාලන ගිණුම බැර. නමුත් මේ අඩමාන ණය වෙන් කරද්දී අපි ණයගැති පාලන ගිණුම බැර කරන්නේ නැතුව වෙනම ගිණුමක් ගන්නවා වෙන් කිරීමේ ගිණුම කියලා. අන්න ඒකට තමයි බැර කරන්නේ. එහෙනම් මේ ණයගැති පාලන ගිණුමේ බැර පැත්තම තමයි මේ වෙනම ගිණුමකට අරන් ගියේ වෙන් කිරීමේ ගිණුම කියලා. මේක වත්කම් ගිණුමක්. නමුත් මේක වත්කම් අඩුවීමේ ගිණුම. මේක හින්දා වත්කම් අඩු වෙන එකයි වෙන්නේ. හොඳට මතක තියාගන්න. මේකත් වත්කම් ගිණුම. ඔක වගේ තව ගිණුම් ගොඩාක් රාශියක් තියෙනවා. අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම, ෂෙයා වෙන් කිරීමේ ගිණුම, ඔය වගේ ගොඩාක් තියෙනවා. දැන් විකුණුම් ගිණුම ආපසු එවුම් ගිණුම. විකුණුම් කියන්නේ ආදායම් ගිණුම ආපසු එවුම් කියන්නේ ආදායම් ගිණුම. නමුත් ආදායම අඩුවේ ගිණුම. අඩුවීමේ ගිණුම. ගැනුම් කියන්නේ වියදම් ගිණුම. ආපසු යවුම් කියන්නේ ඒ වියදම අඩුවීමේ ගිණුම. තේරුණාද? ඒ වගේ ගිණුම් ගොඩක් තියෙනවා. හරි මේකත් වත්කම් අඩුවීමේ ගිණුම. ප්‍රථම වතාවට වෙන් කරද්දී අඩමාන ණය වෙන් ගිණුම හර කරනවා. අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර කරනවා. දෙවෙනි කරුණට කියලා බලන්න. දෙවෙනි එකේ අධි වෙන් කිරීමක් ඇති විට අඩමාන ණය වෙන් කිරීම අඩු වී. බලන්න තොදෙන අඩමාන ණය වෙන් කිරීම අඩු වී. ඒකෙත් දෙනවා අඩමාන ණය වෙන් කිරීමක් අධි වෙන් කිරීමක් ඇති විට කොහොමද ඉස්සරහට දාන්නේ කියලා. ඒකෙදී අපි කලින් අවුරුද්දේ ණය ගැතියන්ට අදාළව ලැබෙන්නේ නැති වෙයි කියලා හිතලා වෙන් කරලා තිබ්බා රුපියල් 10000ක් ශේෂය. ලැබෙන්නේ නැති වෙයි කියලා වෙන් කරලා තිබ්බ 10000ක ශේෂයක්. දැන් මේ අවුරුද්දට ආවට පස්සේ ණය ගැතියෝ සල්ලි දෙනවා. ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ ණය ගැතියෝ සල්ලි දීමේ ප්‍රවණතාවය වැඩි. එහෙනම් දැන් අපි හිතනවා ගිය අවුරුද්ද 10000ක් වෙන් කරානේ. මේ අවුරුද්ද එච්චර වෙන් කරන්න ඕනේ නැහැ. එච්චර බොල් ණය ලෙස කපා හැරෙන්නේ නැති වෙයි. එච්චර විදමක් ඇති වෙන්නේ නැති වෙයි මේ අවුරුද්දේ. එහෙනම් මේ අවුරුද්දේ එහෙම හිතලා අපි ණය ගැතියකින් අඩු කරනවා මේ අවුරුද්දේ 8000ක් විතර. 8000. 8000. මේ අවුරුද්දේ කපා හරින්නේ මේ අවුරුද්දේ ශේෂය අපි ගන්නෙ 8000යි කිය. ශේෂය. එතකොට කලින් අවුරුද්ද වෙන් කරා 10000. මේ අවුරුද්ද වෙන් කරන්නේ 8000යි. එහෙනම් කලින් අවුරුද්ද වෙන් කරපු ගාන මොකද කියන්නේ? වැඩි. ලාභයට කපා හැරපු ගාන වැඩි. අන්න ඕවගේ ශේෂයකට අපි කියනවා අඩමාන ණය අධි වෙන් කිරීමක්. එතකොට මේකේ බැලන්ස් කරාම ලාභ කියලා 2000ක් එනවා. ලාභ කියලා 2000. මේක අපිට වියදම් අඩුවීමක්. වියදම් අඩුවීමක්. ඒ කියන්නේ ආදායම. මේක අපි ආදායම් ප්‍රකාශයේ අඩමාන ණය කියලා ලියලා වරන් ඇතුළේ දානවා 2000යි කියලා. බොයි බෙදා හැරීම වියදම් වල. ඒක අපි ගාණක් කරද්දී කතා කරමු. මේක දාලා අයිඩියා එක දැන් තියාගන්න. අධි වෙන් කිරීමකදී මෙහෙකයි වෙන්නේ. කලින් වෙන් කළ තියෙන ගාණ වැඩි දැන් කරන වෙන් කිරීමට වඩා. එතකොට ලාභයට එකතු වීමක් තමයි වෙන්නේ. මොකද වියදම අඩු වෙන නිසා. හරිද? ඊළඟ අඩමාන ණය ගිණුමේ ශේෂය ලාභයට මාරු කිරීම ඊට කලින් දෙවෙනි එක දෙනවා ඌණ වෙන් කිරීමක් ඇති විට. ඌණ වෙන් කිරීමක් ඇති විට. ඌණ වෙන් කිරීමක් ඇති වෙයි. ඒ කියන්නේ මේ ගිය අවුරුද්ද වෙන් කළා තිබ්බ අපි 10000ක් මේ අවුරුද්ද වෙනකොට තවත් ණයගැතියෝ මොකද කරන්නේ? ණයගැතියෝ සල්ලි දෙන එක අඩු කරනවා. එතකොට මේ අවුරුද්දේ අපි තව තවත් ශේෂය වැඩි කරලා යුතුයි. හිතන්න මේ අවුරුද්ද වෙන් කරනවා 12000. 12000. එහෙනම් කලින් වෙන් කරපු ගාන මොකද වෙලා තියෙන්නේ? මදි. තවත් 2000ක් වෙන් කළ යුතුයි. දැන් මේක ශේෂ කරාම 12000යි 12000යි ලාලා කියලා 2000ක්. මේ ලාභයේ එන්නේ ලාලා ගිරුම එන්නේ බැර පැත්ත. ඒතර අනිවාර්යෙන් මේක වියදම. මොකද ලාභ ගිරුම හරණය වෙන්නේ. ඒතර අනිවාර්යෙන් මේක වියදම. ඒතර ආදායම් ප්‍රකාශයේ අඩමාන ණය වෙන් කිරීමේ වියදම එන්නේ 2000යි.
මේක වියදම් වැඩි වීමේ ගිණුමක්. හිමිකම අඩු වීමට හේතුව. තල අවබෝධය තියාගන්න ගාණක් හදනකොට ඕක පැහැදිලි වෙයි. ඊළඟ අඩමානා ගිණුමේ ශේෂ ලාභ ගිණුමට මාරු කිරීම කියදිනවා. අර ලාභ ගිණුම ආපු පැත්ත මම කතා කරා කලින් කිව්වා. ඒක තමයි තුන්වෙනි එකේ තියෙන්නේ. ඊට පස්සේ අඩමානා වෙන් කිරීමේ ගිණුමේ අවසාන ශේෂ මුලද ප්‍රකාශයේ ණයගැතියන්ගෙන් අඩු කර දක්වනු ලැබෙනවා. ඒකත් අපි කතා කරමු. උදුත කතා කරනකොට මම ඉස්සෙල්ලා. දැන් බලන්න පළයක් ගාණක් කියලා. වගුවකුත් දීලා ගාණක්. 2019 12/31 දිනට ණයගැති ශේෂ රුපියල් 80000කි. එම ණයගැතියන් පිළිබඳව කරන ලද පරීක්ෂාවකින් පසු රුපියල් 8000ක් බොන ලෙස කපා හැරීමටත් 10%ක අඩමාන වෙන් කිරීමටත් තීරණය කරන ලද ගැළපීම් ජර්නල් සටහන් දක්වන්න තියෙනවා. පොදු ජර්නල් එක දීලා තියෙනවා. ඒකේ සටහන් ටික දාගන්න විතරයි තියෙන්නේ. හරියට මට කියන්න ණයගැතියන්ගෙන් බොල් ණය අඩමාන ණය දෙකම වෙන් කරන්න කියපු අවස්ථාවක අපි ඉස්සල්ලාම කරන්නේ බොල් ණය කපා හරින එකද ණයගැති අඩමාන ණය වෙන් කරන එකද? මයික් එක ඔන් කරලා හෝ chat box එකේ දාන්න. අඩමාන ණයයි බොල් ණයයි දෙකම එක ගානේ වෙන් කරන්න තියෙනවා එක විට. ඒකට ඔයගොල්ලෝ ඉස්සලාම කපා හරින්නේ බොල් ණයද අඩමාන ණයද? ඔව් අපි ඉස්සලාම කරන්නේ බොල් ණය කපා හරින එක. එතකොට මේකෙදි හොඳට මතක තියාගන්න ඕන තරුවක් දාලා ලියාගන්න. මේ වගේ අවස්ථාවක අපි කරන්නේ ඉස්සලාම බොල් ණය කපා හරින එක. ණයගැති අඩමාන ණය වෙන් කිරීම නෙමෙයි. දෙවියන්ට තමයි අඩමාන ණය වෙන්. දැන් මේ ගානේ හැටියට 2019 12/31 දිනට ණයගැති වෙනවා 80000. ඒගොල්ලෝගේ කරන පරීක්ෂණයෙන් පස්සේ කියනවා මේගොල්ලෝ 8000ක් බොල් ණය කපා හරින්න ඕනි කියලා. දැන් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා බොල් ණය කපා හැරීම විස්තරත් මොකද? බොල් ණය ගිණුම අර ණයගැති පාලන ගිණුම බැර. දාගන්න ලියාගන්න පොදු ජර්නල් එකේ. දිනේ දාන්න 2019 12/31 විස්තරය යටතේ ලියා ගන්න